මෙත් බුද්ධාභිවන්දනා සකල සත සසරින් මුදන්නට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อ අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි มุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิติสรเนนสัดดิงปัญจสีลังดัมมังสาธุขังสุรักขิตังคัตวาඅපමාදීන සම්පාදීත සාදු කියන කවුරු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු කියන්න කවුරුද වාසනාවන්ත පින්වතුනි අද මේ පින්වත් හැම දෙනාම බොහොම සද්ධාවෙන් කලඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන පිරිසක්. හොරණ පදිංචි ඩී කන්නංගර සහ ගුණවතී කන්නංගර ඇතුළු පවුලේ සියලු දෙනාම එකතු වෙලා තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඉතින් මේ හැම දිනාටමත් පවුලේ සෑම සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ශාක්‍ය වංශික කෙනෙක්. බුදුරජාණන් වහන්සේට තමන්ගේ ශාක්‍ය වංශික ඥාති පිරිස ආරාමයක් හදලා පූජා කරා. ඒ තමයි නීග්‍රෝධාරාමය. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුද්දකට පස්සේ තමයි උන්වහන්සේ තමන්ගේ ඥාති පිරිස ඉන්න මේ ශාක්‍ය ජනපදයට වැඩම කරන්නේ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා කියලා දැනගත්ත සුද්ධෝදන රජතුමාට පුදුමාකාර ආසාවක් ඇති වුණා බුදුරජාණන් වහන්සේව දකින්න. ඒ වෙනකොට උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලත් අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරා. එතකොට බුදු වෙලත් අවුරුද්දක් ගත වෙලා. දැන් එතකොට අබිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 7ක්. එතකොට බුදුරජාණන් වහන්සේව අවුරුදු 7කින් තාම තමන්ගේ ඥාති පිරිස දැකලා කරලා නැහැ. සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේව කොහොම හරි ශාක්‍ය ජනපදයට වඩම්මගෙන එන්න කියලා අමාත්‍යවරයෙක් පිටත් කරා 1000ක පිරිසක් එක්ක.
හැබැයි මේ අමාත්‍යවරයා ගිහිල්ලා බණ අහලා පැවිදි වුණා. ධර්මයත් අවබෝධ කරගත්ත මිසක් ගිය කාරණේ ඉෂ්ට කරේ නැහැ. ආපහු රජුරෝ තවත් අමාත්‍යවරයෙකුට දැනුම් දුන්නා. ඔහුවත් පිරිසක් එක්ක ඇරියා. ඒ සියලු දෙනාමත් බණ අහලා රහත් වුණා. අර ගිය කාරණේ ඉෂ්ට කරේ නැහැ. මේ විදිහට කණ්ඩායම් 8ක් ඇරියා. අන්තිමට රජුරුවන්ගේ සියලු කාර්යයන් බාරව හිටියේ කාලුදායි කියන අමාත්‍යවරයා. ඔහු එක්ක 1000ක සේනාවක් පිටත් කරන්න රජුරුව කල්පනා කළ අමාත්‍යවරයාට කිව්වා අමාත්‍යවරය මට දැන් ඉන්නේ විශ්වාසවන්තම කෙනා ඔබ. රජුරුවන්ගේ සියලු කාර්යයන් බාරව කියන අග්‍රාමාත්‍යවරයා ඒ වෙනකොට ඒ රාජ්‍යයේ රජුරුවන්ගේ. කාලුදායි අමාත්‍යවරයාට කිව්වා අනේ ඔබවත් මගේ හුස්ම ටික යන්න කලින් මට බුදුරජාණන් වහන්සේව දකින්න ඕනේ. උන්වහන්සේව අවුරුදු ගානකින් මම දැකලා නැහැ. උන්වහන්සේව මේ ශාක්‍ය ජනපදයට වඩම්මන්න කිව්වා. ඒ වෙලේ අමාත්‍යවරයා ඉල්ලීමක් කරා හොඳයි රජතුමනි මං ඔබේ ඉල්ලීම ඉෂ්ට කරන්න. අනිත් ගිය අය වගේ නෙමෙයි. හැබැයි රජුරුවන්ගෙන් මං යන්න කලින්ම ඉල්ලන ඉල්ලීම රජතුමා මාව මේ තනතුරු වලින් නිදහස් කරන්න. මට පැවිදි වෙන්න අවසර දෙන්න. මං රජුරුවන්ගේ අරමුණ ඉෂ්ට කරන්න. රජුරුවන්ගෙන් ඒ අවසර අරගෙනම තනතුරු වලින් සියල්ලෙන් නිදහස් වෙලා 1000ක පිරිසක් එක්ක ගිහිලා වේළුවනේට ගිහිලා පැවිදි වෙලා බණ අහලා රහත් වුණා. දැන් මේ කාලුදායි මහරහතන් වහන්සේ નિયમિત කාලේ බලලා බුදුරජාන් වහන්සේට ගාථා ගණනාවකින් ඒ රජගහ නුවරත් කපිලවස්තු පුරයත් අතර මාර්ගයේ සුන්දරත්වය වර්ණනා කරමින් ආරාධනයක් කරා ස්වාමීනි ඥාතීන්ට අනුග්‍රහ පිණිස තථාගතයන් වහන්සේ කපිලවස්තු පුරයට වැඩම කරන සේක්වා. බුදුහාමුදුරු මේ ආරාධනය පිළිගත්තා. ඒ පිළිගත් දවසේම කාලුදායි අමාත්‍යවරයා ඒ වෙනකොට රහතන් ඉර්ධි බල සම්පන්න රහතන් වහන්සේ නම. උන්වහන්සේ අහසින්ම ඇවිල්ලා රජුරවන්ට දැනුම් දුන්න රජතුමනි ඔන්න ඔබේ අරමුණ ඉෂ්ට වුණා. බුදුරජාණන් වහන්සේ ආරාධනය පිළිගත්තා. උන්වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන ළඟදීම දිනයක කපිලවස්තු පුරයට වැඩම කරන්න එහෙන් පිටත් වෙනවා. දැන් මේක දැනගත්ත දවසේම රජුරෝ මුළු නගරයේම ඇවිදලා ඒ වෙනකොට නීග්‍රෝධ කියන ශාක්‍ය කුමාරයාට අයිති වෙලා තිබ්බ ලස්සන උයනක් තිබ්බා. මේ උයන රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයෙන්ම අරගෙන මුළු රාජ්‍ය ධනෙම යොදවලා ලස්සන ආරාමයක් හැදුවා. ඒ තමයි නීග්‍රෝධාරාමය. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුද්දකට පස්සේ තමයි මේ ශාක්‍ය ජනපදයට වැඩම කරන්නේ. මේ වැඩම කරපු ගමනේ ශාක්‍ය වංශික බොහෝ සිදුවීම් ගොඩක් වෙනවා. මේ කතාව ඔබට කිව්වේ ශාක්‍ය වංශික රාජකුමාරයෙක් මහානාම කියලා ශාක්‍ය වංශික මහානාම කියලා රාජකුමාරයෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අපි කාටත් වැදගත් ප්‍රශ්න ටිකක් අහනවා. ඒ මහානාම ශාක්‍ය කුමාරයා අහන ප්‍රශ්න අද අපිට ඊටාම වැදගත්. මහානාමගේ ප්‍රශ්න ටික තමයි ස්වාමීනි ඔහු ගැන ඉස්සල්ලා කියනවා මෙහෙම. ඒ තමයි කියනවා මහානාම ඇවිල්ලා කියනවා ස්වාමීනි මං කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්. මට අමුදරුවෝ ඉන්නවා. මට දැසි දස්සු කම්කරුවෝ ඉන්නවා. මං රන් රිදී පරිහරණය කරනවා. මං වෙළඳාම් කරගෙන ජීවත් වෙනවා. බුදුරජාන් වහන්සේ ගැන සංඝයා ගැන තුනුරුවන් ගැන මට ලොකු සද්ධාාවක් විශ්වාසයක් තියෙනවා. හැබැයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට නිතර බයක් උපදිනවා කියව මෙන්න මේ හේතුව මත. හදිස්සියේවත් මම මැරුණොත් හිත විසිරිච්ච වෙලාවක මට මැරෙන්න සිද්ධ වුණොත් මං කොහේ යයිද කියලා මට බයක් හිතෙනවා. මහානාම කියනවා ස්වාමීනි පාරේ යන්නේනකොට කෙලෙස් සහිත දේවල් ඕන තරම් දකින්න ලැබෙනවා. ඒවා දකින්නකොට කෙලෙස් ඇවිස්සෙනවා කියනවා. තරහකාරයෝ හතුරු පාරේ මුණ ගැහෙනවා. එතකොට කේන්ති ඇවිස්සෙනවා. ඒ කාලේ අද වගේ යාන වාහන නෙමෙයි තිබ්බේ. ඒ කාලේ තිබ්බේ අස්ව කරත්ත, ගොන්නු බැඳපු කරත්ත, ඇත්තුන්ගෙන් ඇදගෙන යන ඕවා තමයි තිබුණේ. කියනවා ස්වාමීනි මග දෙපස්සේ යනකොට මේ අස්ව කරත්ත එක අස්වේ කුලප්පු වෙලා, එක්ක ඇතෙක් කුලප්පු වෙලා, එක්ක ගවයෙක්ගෙන් හරි මෙවැනි අනතුරකින් මගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන්. එවැනි වෙලාවක හදිස්සියවත් හිත විසිරිච්ච වෙලාවක මම මැරුණොත් මට කොහේ යයිද කියලා බයක් හිතෙනවා. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් සුගතියක උපදින්න නම් මම නිතර පුරුදු කරන්න ඕන කාරණා මොනවද කියලා ඇහුවා. ඔන්න වැදගත්ම ප්‍රශ්නය. ඒ කියන්නේ දැන් පින්වතුනි අපි කවුරුත් මැරෙන්නේ සෝවාන් වෙලාම නම්. එහෙනම් අපිට බයක් නැහැ. අපි සතර අපායේ මිදිලා.
එහෙනම් අපි දන්නවා අපි කීයටවත් අපායේ වැටෙන්නේ නැහැ. අපි කොහොම හරි නිවන කරා යනවා කියලා අපි දන්නවා. හැබැයි අපි පෘථජ්ජන මට්ටමේ මේ ජීවත් වෙන ක්‍රමයේ තුල දැන් ඔබේ ජීවිත දිහා හිතන්න. ඔබ බණ අහනවා, පින්කම් කරනවා ඇති, සද්ධාව ඇති. හැබැයි ජීවිතේ කොච්චර ප්‍රශ්නද කියලා හිතන්න. එතකොට ජීවිතේ උදේ ඉඳන් රෑ වෙනකන් සමහර දවස් වලට එක පිට ප්‍රශ්න එනවා. මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුකම්, අගහිඟකම්, ණයතුරුස්, ඊඩකඩම් ප්‍රශ්න, ඊළඟට දරුවන්ගේ ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න, රස්සාවල් කරන තැන ප්‍රශ්න. ඕවා එකට එක ඔළුවට එනකොට සමහර වෙලාවට ඔළුව ගිනි ගන්නවා වගේ මිනිස්සුන්ට. ඊළඟට බලාගත්වද බලාගෙන ඉන්නවා. තමන්ම කියනවා මොනවද මේ ප්‍රශ්න, මොනවද අපි කරපු කර්ම. මැරිලවත් යන්නේ නැහැ නේ කියලා කියන්නේ නැද්ද ගෙවල් වල මිනිස්සු? කියනවන්නේ. එතකොට අපිම කියනවා අපිට කේත් තියෙනකොට, තරහ යනකොට, ප්‍රශ්න එනකොට මැරිලවත් යන්නේ නැහැ නේ අප්පා කියලා කියනවා මිනිස්සු. එතකොට අපිට ඔය වගේ ජීවිතයේ ප්‍රශ්න, කැටලු, පීඩා අතරේ හිත විසිරෙනකොට බුදුන් ඇඳ කියලා නෑ, කේන්ති යන වෙලාවල් එනවා. බණ ඇහුවා කියලා නෑ. ද්වේෂේ, තරහ, වෛරය ඇති වෙනවා. එවැනි වෙලාවක මැරුණොත් කොහේ යයිද කියලා බයක් ඇති වෙන්න ඕන. මොකද අපේ ජීවිතේ බුදුරජාන් වහන්සේ පෙන්වුවේ මහණෙනි සතර අපායේ මහගෙදර වගේ කියලා. මේ සංසාරේ යන සත්‍යයාගේ ජීවිතේ වැඩිපුරම බර වෙලා තියෙන සුගතිය පැත්තට නෙමෙයි, අපාය පැත්තට. ඒ නිසා අපේ ජීවිතේ අකුසලයක් බලවත් වුණොත් කොහේ යයිද කියන බය ඇති වෙන්න ඕන. දැන් නිකන් හිතමු අපි මෙහෙම. දැන් අපි කාටවත් නිකන් අපි හිතාගෙන ඉන්න හීන තියෙන්න පුළුවන්. දැන් කාගෙන් හරි ඇහුවොත් අපි කොහොමත් මැරෙනවන්නේ. ඇහුවොත් නිකන් කොහොමද මැරෙන්න කැමති? මැරෙන්න කොහොමත් කැමති නෑ. අකමැත්තෙන් උනම් මැරෙන්න වෙනවනේ. හැබැයි අපි හිතාගෙන ඉන්නේ මේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳලා. සමහරලාවට දරුවන්ගේ මුණුබුරන්ගේ ඔක්කොම ප්‍රශ්න විසඳලා. සියලු දේවල් වලින් නිදහස් වෙලා. බොහෝම සතුටින් නිකන් ගිහින් එන්නාන් කියලා යන්න තියෙනවනේ. අන්න ඒ වගේ ආසාවල් තමයි මිනිස්සුන්ගේ හිතේ තියෙන්නේ. හැබැයි අපි කාටවත් ওই සිහින සැබෑ වෙනවද මිනිස්සුන්ට? ගුටි කාලා මැරෙනවා මිනිස්සු. ධර්මයේ සිහි කරගන්න පුළුවන්ද? නිකන් මම මේ කියාගෙන යන ටිකම ඔබ හිතන්න. කොච්චර මිනිස්සු මේ සමාජෙ ගුටි කාලා මැරෙනවද බලන්න. පොල්ලෙන් ගැහුවා කියයි, උදැල්ලෙන් ගැහුවා කියයි, පිහියෙන් යන්න කියයි. ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න නේ. සමහරලාට පාරේ යනකොට අහක යන ප්‍රශ්න. අහක යන අනුන්ගේ රණ්ඩු බේරන්න කියලා ගුටි කන මිනිස්සු නැද්ද? එතකොට මොනවා හරි අහක යන කුණු ගොඩවල් කර්මාන් රූපීව කැරකිලා එන එකට. එවැනි ප්‍රශ්නයකට මැදි වෙලා ගුටි කාලා මැරෙන්න වුණොත් ධර්මයේ සිහි කරගන්න ලේසිද? අමාරුයි. ඊළඟට මිනිස්සු හැප්පිලා මැරෙනවා. ඇක්සිඩන්ට් වෙන කොච්චර ඇක්සිඩන්ට් වෙනවද? මහ පාරවල් වල ඔබ යන එනකොට දැකලා ඇති ඕන තරම් මෝටර් සයිකල් හැප්පෙනවා. මිනිස්සු හප්පගෙන යනවා. පාරේ හැප්පිලා වැටලා ඉන්නවා, ලේ දාගෙන වැටලා ඉන්නවා. සමහරු එතනම මැරිලා. ඒක ගෙනියනකොට මැරෙනවා. හදිසි අපි හිතන දේවල් නෙමෙයි. එවැනි වෙලාවක එකපාරට ධර්මයේ සිහි කරගෙන ධර්මයේ හිත පිහිටව ගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. මරණ මංචකේ අමාරුයි. අපි හිතන තරම් ලේසි නෑ. ඊළඟට පස් කඳු වලට යට වෙලා මිනිස්සු මැරෙනවා. නාය ගිහිල්ලා. ගම් වතුරෙන් මැරෙනවා. වතුර පෙවිලා අර මඩ වතුර පෙවිලා නහයේ කටේ හුස්ම ගන්න බැරුව පේනහළු වලත් එක්ක මඩ ගිහිල්ලා. ගම් වතුර වලට පහුගිය කාලේ කොච්චර මැරුණාද ගම් වතුරේ. එතකොට සුනාමි ආවා. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයිනේ. අපි වගේම ජීවත් වෙච්ච 30 40000කට එහා පිරිසක්. අර මුහුදු වතුර පෙවිලා වැලි නහයේ කටේ හිර වෙලා හුස්ම ගන්න බැරුව මුහුදේ ගිලිලා මැරෙන්න වුණොත්. එතකොට මේ එක බලාගෙන යන මිනිස්සු මැරෙන සිදුවි ධර්මයේ සිහි කරන්න ලේසිද කියලා? අපි හිතාගෙන හිටියට මරණ මංචකේ ධර්මයේ සිහි කරනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඊළඟට අලියා ගැහුවා කියයි, සර්පයා ගැහුවා කියයි, ගහෙන් වැටුණා කියයි, එකින් එක හිතාගෙන යන්න. මේ හැම ක්‍රමයක්ම හිතාගෙන ගියත් අපිට තේරෙනවා මරණ මංචකේ ලේසි දෙයක් නෙමෙයි. ධර්මයේ සිහි කරගන්න. ඒ නිසා ඒකට අපි නිතර පුරුදු කළ යුතු කාරණා 5ක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. මේ මහා නාම ශාක්‍ය කුමාරයා අහන්නෙත් ඒ වගේ දෙයක්මයි. ස්වාමීනි මම සද්ධාව තියෙනවා. තුනුරුවන් ගැන බොහෝම සද්ධාවෙන් මම කටයුතු කරනවා. හැබැයි හැම වෙලෙම සද්ධාවෙම පිහිටලා ඉන්න බෑ කියනවා. එවැනි වෙලාවක මහ පාරේ හරි අනතුරකින් හරි සතෙක්ගේ අනතුරකින් හරි කෙලෙස් ඇවිස්සිච්ච වෙලාවක
යම් හේතුවකින් මට මැරෙන්න සිද්ධ වුණොත් මං කොහේ යයිද කියලා මට බයක් උපදිනවා. ඒ නිසා කවදා කොතන කොයි මොහොතේ මැරුණත් සුගතිය යන්න මා නිතර පුරුදු කළ යුත්තේ මොන වගේ ගුණ ධර්මද කියලා අහනවා. අන්න එතනදී බුදුරජාන් වහන්සේ කාරණා පහක් පෙන්වනවා. පළවෙනි එක තමයි බුදුරජාන් වහන්සේ වදාළ මහා නාම ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඔබට ඒකාන්තයෙන් සුගතිය යන්න පුළුවන් ඔබ සද්ධාව දියුණු කරන්න කියලා. අන්න අපිට සුගතිය උපදින්න තියෙන පළවෙනිම දේ තමයි සද්ධාව. ඒක අපිට ඇත්තටම අපි ඔය කොච්චර කීවත් අපිට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැත්තේ බුදුරජාන් වහන්සේ පෙන්නනවා බුදු ගුණ අචින්ත්‍යයි. ඒ අචින්ත්‍යයි කියන්නේ අපේ නුවණට අපේ මොලේට අහු වෙන්නේ නැහැ. අපේ චින්තනයේට අල්ලගන්න බෑ. අචින්තියසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ කියන. ඒ අචින්තිය බුදු ගුණ ගැන හිත පැහැදුනොත් ලැබෙන විපාකයක් අචින්තියමයි කියන. ඒ නිසා බුද්ධ දේශනාවල පෙන්නනවා මහණෙනි දැන් සමහර සිදුවීම් තියෙනවා. දවසක් බුදුරජාන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් බැලුවා කාටද මම පිහිට වෙන්නේ. උන්වහන්සේගේ පුරුද්දක් හැමදාම උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනවා කාටද අද මම පිහිට වෙන්නේ කියලා. එහෙන් බුදුරජාන් වහන්සේ බුදු වැසින් බලනකොට දැක්ක වයසක අම්මා කෙනෙක්. කුදු ගැහිච්ච වයසට ගිය අම්මා කෙනෙක් හැරමිටියක් අරගෙන පාරක් දිගේ යනවා. මේ අම්මගේ පෙර කර්ම විපාකයකට තව සුළු වේලාවකින් එළදෙනෙක් කැනලා මැරෙනවා. ඒක කර්මයක්. බුදුහාඳුර ඒක වළක්වන්න ගියේ නෑ. බුදුරජාන් වහන්සේ බැලුවා මේ අම්මට සුගතිය කියන්න පිනක් තියෙනවා. හිත පහදෙව සුගතිය මාර්ගඵල ලබන්න බෑ. දැන් වයසයි කල්පනාව අඩුයි. හැබැයි හිත පැහැදුනොත් සුගතිය යනවා. බුදුරජාන් වහන්සේ වදාළ ආනන්ද තථාගතයන් වහන්සේ සමග වඩින්න කියෝ. අර අම්මා පාරක් දිගේ අමාරුවෙන් බිම් බලාගෙන හැරමිටියක් අරගෙන එනකොට බුදුරජාන් වහන්සේ වෙනත් පැත්තකින් වැඩම කළා. අර අම්මා ඉස්සරහම නතර වුණා. නතර වෙලා දැන් මේ අම්මා ඉස්සරහම පැත්තකින් යන්න ඉඩ තියෙනවා. තමන්ගේ ඉස්සරහම හිටගත්තා. මේ අම්මා බැලුවා ඉස්සරලාම දැක්කේ සිරිපතුල් දෙක. කවුද මේ? මගේ ඉස්සරහම නතර වුණේ මේ කවුද කියලා බැලුවා. අමාරුවෙන් ඔලුව උස්සලා බලනකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා අම්මා හිත පහදව ගන්න. මේ අම්මා ඉස්සරහා වැඩ ඉන්නේ මේ තුන් ලෝකෙටම යහපත උදා කරන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියෝ. අනේ සාදු කියලා හේමම අර හැරමිටිය බිම තියලා දන ගහලා වැන්දා. ඔච්චරයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද දැන් අපි යමු කියෝ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එක්ක එහෙම ඒ පාර ඉදිරියට වැඩම කරා. මේ අම්මා අනිත් පැත්තට යන පැත්තට ගියා. මග යනකොටම කුලප්පු වෙච්ච එළදෙනක් ඇන්න එහෙම මහා පාරෙම මැරලා වැටුණා. නින්දෙන් පිබිදියා වගේ තව්තිසා දෙව්ලොව දෙවි විමානයක පහළ වෙනවා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කරපු වෙලාවේ බොහෝ දෙවි දේවතාවරු පිරිවරාගෙන මේ දිව්‍යාංගනාව මුගලන් මහරහතන් වහන්සේට වන්දනා කළ ওই කතාව කියනවා. ස්වාමීනි මම මනුස්ස ලෝකෙ හිටියේ එදා මම වයසක අම්මා කෙනෙක්. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මගේ ඉදිරියට වැඩම කරා. මම ඒ දැක්මෙන්ම හිත පහදවාගෙන සාදු කියලා වැන්දා ඉච්චරයි කියන මං කරගත්ත පින. මට මැරෙනකොට මගේ හිත බුදු ගුණ ගැන හිත පිහිටියේ. ඒ බුදුරුව හිතේ මැවිලා තිබුණා කියන. එහෙමම නින්දෙන් පිවිදියා වගේ මේ දෙව්ලොව පහළ වුණා කියන. එතකොට බලන්න ඒ අම්මා මේ කාලයක් සීල් රැකලා බණ අහලා ගුණධර්ම පුරලා මුඩ ධර්මයේ පුරුදු කරලා සතර පොයේ සීල් ගත්ත අම්මා කෙනෙක් නෙමෙයි. හැබැයි මරණ මංචකේ හිත පැහැදුනා. මතක තියාගන්න වැදගත්ම දේ තමයි මරණාසන්න මොහොතේ හිත පහදවා ගැනීම. දැන් අපි මේ කරන පින් අපේ පස්සේ එනවා තමයි. හැබැයි අපිට මරණ මංචකේ පින බලවත් කරගන්න බැරි වුණොත් ආසන්න කර්මයක් හැටියට අකුසලයක් බලවත් වුණොත් ඊළඟ ජීවිතේ දුගතියට ඇදෙන්න පුළුවන්. ඒ නිසා ආසන්න කර්ම කියනව හරි බලවත්. ඒක බුදුහාඳුරෝ පෙන්නනවා කුසල් මැඩලන අකුසල් අකුසල් මැඩලන කුසල් කියලා කොටස් දෙකකට පෙන්වනවා. කුසල් මැඩලන අකුසල්. ඒ කියන්නේ සමහර අය දන් දෙනවා, සීල් රකින්නවා, භාවනා කරනවා, උදට පින් කරගෙන ඉන්න. හැබැයි මාර්ගඵල ලැබලා නැහැ. මරණාසන්න මොහොතේ ඒ කරපු කුසලයේ යටපත් වෙලා අකුසලයක් බලවත් වෙනවා. එහෙම දැන් ධර්මාශෝක රජුරවන්ට උනේ. අර පවන් සලන කෙනා ගැන වෛරයක් ආවගෙන මරණ මංචකේ වටාත්ත වැදුනා කියලා. එතකොට ඒ වගේ මොනවා හරි දැන් සමහරු කොච්චර හොඳට දන් දෙනවා, පින්කම් කරනවා. හැබැයි වතුර වීදුරුව පරක් වුණා කියලා කේන්ති යන අය ඉන්නවා. බේත් පෙත්ත ආස කරන දේ කන්න දුන්නේ නැහැ කියලා වෛරෙන් මැරෙන අය නැද්ද?
අර කරපු පින් ඔක්කොම අමතකයි. අන්තිම මොහොතේ ද්වේෂය, වෛරය, කේන්තියත් එක්ක හිත යටපත් වෙලා යනවා. එතකොට ඒ වගේ හිතේ ස්වභාවයේ සමහරවිට තමන්ට බෙහෙත් කරන වෛද්‍යවරයා ගැන කේන්ති යන්න පුළුවන්. මිසීලා ගැන එහෙන් බට දානවා, මෙහෙන් බට දානවා, ඉන්ජෙක්ෂන් ගහනවා, සේලයින් ගහනවා. අර මිසීලත් එක්ක වෛරයක් උපදින්න පුළුවන්. ඒ නිසා හිතේ ස්වභාවය තමයි ආසන්න කර්ම බලවත්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි මරණ මංචකේ බුදුගුණ ගැන හිත පහදවන්න පුළුවන් නම් කරපු දහසක් අකුසල් එතන යටපත් වෙනවා කියලා. බුද්ධ දේශනාවක තියෙනවා බුදුගුණ ගැන මරණ මංචකේ හිත පිහිටියොත් කරපු දහසක් අකුසල් යටපත් වෙලා සද්ධාව බලවත් වෙනවා. ඒ නිසා අපිට අපේ හිතම අපේ අම්මා තාත්තා ආච්චි සීයා කවුරු හරි මේ බුදුගුණ දන්නේ නැති මිනිස්සු නෙමෙයිනේ. බුදුන් ඇන්දා, පින්කම් කරා, බණ ඇහුවා, ගුණ ධර්මයක් පිරුවා. හැබැයි ජීවිතේ තව ගොඩාක් ප්‍රශ්නත් එක්ක ජීවත් වුණා. සමහර වෙලාවට මරණ මංචකේ එකපාරට බුදුගුණ සිහි වෙන්නේ නැති වෙන්න පුළුවන්. දරුවෝ ගැන, දේපොළ ගැන, ඉඩකඩම් ගැන ඔළුවට එන්න පුළුවන්. මං කොහොමද මුංග දාලා යන්නේ කියලා ඒවන මතක් වෙන්නේ බොහෝ දෙනෙක්. එවැනි වෙලාවක කල්යාණ මිත්‍රයෙක් හැටියට ඔබට කරන්න තියෙන එකම දේ තමයි කනට කරලා බුදුගුණ ටික හරි කියන්නේ. ඒක ජීවිතේ මහා පුදුම පිනක් ඒ මොහොතට බලවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්න මයි සද්ධාමත්තම් ප්‍රේමමත්තම් සබ්බේතේ සග්ගපරායන. මහණෙනි මරණ මංචකේ සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් හිතේ බලවත් වුණොත් සබ්බේතේ සග්ගපරායන. ඒ සියලු දෙනා සුගති යනවා කිය. ඒ නිසා මරණාසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව බලවත් කරා. කනට කරලා හරි කියන්නේ අම්මට මතකෙයි අම්මා මෙහෙම බුදුන් ඇන්දා. අම්මා මේ වගේ පින්කම් කරා. තාත්තා මෙහෙම පින්කම් කරගත්තා. ඒවම කනට කරලා හරි කියන්නේ. අන්තිම මොහොතක බුදුගුණ ගැන හරි හිත පිහිටවන්න. ඒ මොහොතේ හිත පැහැදුනොත් කරපු දහසක් අකුසල් එතන යටපත් වෙනවා කියලා. ඒ නිසා සුගතියක යවන්න නම් ප්‍රධානම දේ තමයි සද්ධාව. බුදුරජාණන් වහන්සේ අර මහා නාම ශාක්‍ය කුමාරයාට පෙන්වුවා මහා නාම කවදා කොතන කොයි මොහොතේ මැරුණා සුගතිය යන්න නම් නිතර පුරුදු කළගත යුතු පළවෙනිම දේ තමයි තුනුරුවන් ගැන සද්ධාව. දෙවැනි එක තමයි සිල්වත්කම. නිති පන්සිල් රකින්න ඕන. පොයට උපෝසතයක් රකින්න කිනොයි. ඉතින් බුදුහාමුදුරනේ කාලේ නම් සතර පොයටම උපෝසතේ රැකපු සිදුවීම් තියෙනවා. බොහෝ දෙවිවරු ඒ මුගලන් හාමුදුරන්ට උන්වහන්සේ 이르දි බල සම්පන්නයි. නිතර දිව්‍ය ලෝකෙට වඩිනවා. දෙවියන් මුණ ගැහෙනවා, විස්තර අහනවා. එතකොට බොහෝ දෙවිවරු කියනවා ස්වාමීනි, ඉතින් මුගලන් හාමුදුර අහනවා පින්වත් දෙවිය, පින්වත් දෙව්දුව, ඔබ මේ තරම් සැප සම්පත් ලැබුවේ මොන වාගේ පිනක් කරලාද? කොහෙද හිටියේ කියලා අහන පෙර. එතකොට කියනවා අනේ ස්වාමීනි, මම පෙර මනුස්ස ලෝකෙ හිටියේ. මං ගොඩාක් පින් කරපු කෙනෙක් නේ. ගොඩාක් දෙවිවරු කියනවා ස්වාමීනි මං ගොඩක් පින් කරලා නැහැ. හැබැයි මට මරණාසන්න මොහොතේ මට බුදුගුණ සිහි වුණා කියනවා. සමහරු කියනවා මං බත් හැන්දක් පූජා කරා. මං දානි හැන්දක් පූජා කරා. පොඩි දෙයක් කරලා තියෙන සමහරලා. වැඩිපුරම අය කියනවා ස්වාමීනි මං නිති පන්සිල් රැක්කා. සතර පොයිට උපෝසතේ රැක්කා. ඒ පිනෙන් තමයි කියන මේ දිව්‍ය ලෝකේ පහළ වුණේ. එහෙනම් සුගතිය යන නම් නිති පන්සිල් රකින්න එකයි, උපෝසතේ රකින්න එකයි ඊටාම වැදගත් දෙයක්. සීලයක් පුරුදු කරගන්න. ඕකේ භයානකම තියෙන දැන් ඔය ඉන්නකොට ගාණක් නැහැ. ඒක මං ඒ වෙලාවට කරගන්නම් කියාගෙන ඉන්නවන්නේ. නැද්ද එහෙම? හරි උඹලගේ පාඩුවේ ඉඳපන්කෝ මං දන්නවා මං ගැන මං ඒකේ වෙලාවට කරගන්නම් කියාගෙන ඉන්නවා. හැබැයි මරණාසන්න වෙනකොට මොකද අපි ගොඩාක් අය ළඟ ඉඳලා තියෙනවා. ගොඩක් අයට හිත හදන්න උත්සාහ කරලා තියෙනවා. ඕවා චිත්‍රපටි පේනවා වගේ හිතට ගලාගෙන ඉන්නේ. සමහර අය අන්ත අසරණයි. සමහර පුද්ගලයන්ට අපි ළඟට ගේනකොට පන්සිල් ටිකවත් දී ගන්න බෑ. වෙවුලනවා. කරපු ඒවා චිත්‍රපටි වගේ කියවනවා. ඉතින් ඒ නිසා මොකද ඒකේ ස්වභාවය බුදුහාමුදුරු පෙන්න සීලේ පිරිසිදුව පිහිට ගන්න අන්තිම කාලේවත් සීලයක් හරියට පිහිට ගන්න බැරි වුණොත් හිත විපිලිසර වෙනවා. හිත විසිරෙනවා. ඔළුව අවුල් වෙනවා. ඊට පස්සේ සමහරු ඒවම කියවනවා. කොච්චර ධර්මයේ කියන්න හැදුවත් අර අකුසල්මයි හිතට ගලන්නේ. ඒකට හේතුව අපේ විඥානේ පිහිටලා තියෙන්නේ කුසල මූලයන් තුල නෙමෙයි අකුසල මූලයන් තුල. අකුසල් තුල පිහිටපු හිතක් අකුසලයට ඇදෙනවා. ආයි කුසලයට හරවන්න අමාරුයි.
කුසලයට හරවන්න නම් ඉතින් ඒ වෙලේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාලයක් පුරුදු කරලා කාලයක් බණ අහලා කාලයක් සීල් රැකලා කාලයක් හිත ධර්මයේ පුරුදු කරලා එහෙම පුරුදු කරපු කෙනාගේ හිත කුසලිය ඔස්සේම හිත දුවනවා. එහෙම පුරුදු කරලා නැති කෙනා මරණාසන්න මොහොතේ අන්ත අසරණ වෙනවා. ඒ නිසා පින්වතුනි ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ඒවා හිතට මතක් වෙනවා. මේ මම ওই කුරුණෑගල පැත්තේ දවසක් බණක් කරපු වෙලාවක ඒ පන්සලේ මම මරණය ගැන බණ කිව්වේ. ඒ හාමුදුරුවෝ බණ අහගෙන ඉඳලා බණ ඉවරුණාට පස්සේ මට කතා කරලා කිව්වා ඥානදීප විනාඩි 5ක් ඉන්න කිව්වා. ඔබ වහන්සේට හොඳ කතාවක් කියන්න තියෙනවා කිව්වා. මේක බණටත් ගිහින් කියන්නේ කිව්වා. කියලා කතාවක් කිව්වා. ඒ පන්සලේ උපසභාපති කිව්වා. ඉතින් ගොඩාක් පන්සලේ වැඩ කරා කිව්වා. පන්සලේ ධර්මශාලාව කැඩලා තිබිලා ඒක හැදුවා කිව්වා. චෛත්‍ය බාගෙට හදලා හදාගන්න බැරුව තමයි කිව්වා තිබ්බේ. මේ මිනිස්යානේ මැදිහත් වෙලා චෛත්‍යයත් හැදුවා කිව්වා. ඉතින් හරියට පන්සල දියුණු වුණා කිව්වා. ඉතින් දවසක් ඉතින් පන්සලේ උපසභාපති. ඉතින් හාමුදුරුවෝ මිනිස්සු ඉතින් හරිය සද්ධාවෙන් මේ මිනිස්යා ගැන බොහොම ගෞරවයෙන් කිව්වා ඉන්නේ. රෑ 12ට එකට විතර පන්සලේ ෆෝන් එක වදිනවා කියනවා. ඉතින් හාමුදුරුවෝ නිදාගෙන ඉඳලා කවුද කියලා ආයි රෑ නැගිටලා ගිහිල්ලා ෆෝන් එක ගත්තා කියනවා. ඉතින් දරුවෝ කතා කරලා අඬන්න ගන්නේ හාමුදුරනේ තාත්තට අමාරු වුණා. රෑම ස්පිරිතාලේ ඇතුල් කරා කියලා කුරුණෑගල ස්පිරිතාලට ඇතුල් කරලා. තාත්තට අමාරුයි මෙහෙම පපුවේ අමාරුවක් ආවා. ඉතින් හාමුදුරුවෝ කිව්වලු කමක් නැහැ දැන් ඉතින් රෑනේ. එතන දොස්තරලා ඉන්නවනේ. මං උදේ පාන්දරම යන්නම්කෝ බලන්න කියලා. ඉතින් හාමුදුරුවෝ නිදාගත්තා කියනවා. උදේ පාන්දර ඉතින් ට්‍රීවිල් එකක් ගෙන්නගෙන හාමුදුරුවෝ බලන්න ගියා කියනවා. ඉතින් කොහොම හරි යනකොට දැන් සේලයින් දීලා බට දාලා රෑ ඔක්සිජන් එකකුත් දීලා ඒකත් ටිකක් ගලවලා කිව්වා ඒ වෙලේ. ඊට පස්සේ හාමුදුරුවෝ දැක්කා විතරයි පොඩි ළමෙක් වගේ කෑ ගහලා අඬන්න ගත්තා කියලා. අනේ හාමුදුරුවනේ කියලා දැන් සිවුරේ එල්ලිලා සිවුරේනොත් මූණ වහගෙන අතේ එල්ලිලා ඉකිග ගහනවා කියලා. හාමුදුරුවෝ බැලුවලු මේ වටේ ලෙඩ්ඩුත් ඉන්නවා. කිව්වලු උපාසක මහත්තයා මේ ලැජ්ජ නැද්ද? ඔබතුමා මේ කොච්චර පින් කරපු කෙනෙක්ද? මොකටද බය වෙන්නේ? ඔබතුමා මේ සිංහෙක් වගේ හිටපු මිනිස්සෙක්නේ. කවුරුත් ලෙඩ වෙනවනේ. අපිත් ලෙඩ වෙනවා, ඔබතුමාට ලෙඩ වෙනවා. කවුද? අපි හැමදාම ඉන්න ආපු මිනිස්සුද? අනේ හාමුදුරුවනේ කීකේ දැන් අඬනවලු. ඊට පස්සේ හරි එහෙනම් උපාසක මහත්තයා අපි පන්සිල් ගමුකෝ කියලා උන්න පන්සිල් දුන්නා. ඉතින් පන්සිල් ගත්තා. පන්සිල් අරගෙන ඊට පස්සේ කිව්වා අනේ හාමුදුරුවනේ මට මතක් වෙනවා කිව්වා. ඊට පස්සේ හාමුදුරුවෝ කියලා මොනවද කියලා. එහෙනම් මං කියන්න දැහුවා. ඊට පස්සේ ඔන්න පරණ අවුරුදු 20 30කට කලින් පරණ කුණු ගොඩවල් ටිකක් කියන්න ගත්තා. හාමුදුරුවෝ ඉතින් අහගෙන ඉඳලා කිව්වලු උපාසක මහත්තයා ඌවා මේ කොච්චර පරණ ඒවද? මිනිස්සුන්ගේ ජීවිතවල මොනවද කාගේද වැරදි නැත්තේ? දැන් ඔබතුමා මේ වර්තමානයේ කොච්චර පන්සලට සම්බන්ධ වෙලා සිල් ගන්නවා, භාවනා කරනවා, පින්කම් කරනවා, කොච්චර පන්සල දියුණු කරාද? ඒවා හිතන්නකො. කටින පින්කම් කීයක් කරාද? ඒවා හිතන්නකො කිව්වා. අනේ හාමුදුරුවනේ මට මතක් වෙනවා කියනවලු. දැන් කියන්න හදනවා ගිලිනවලු. ඊට පස්සේ ඉතින් හාමුදුරුවෝ දැන් කියන්න හැදුවට කියන්නේ වෙන එකක්. ඊට පස්සේ හාමුදුරුවෝ කියවලු දෙවෙනි පාරත් හාමුදුරුවෝ එහෙනම් උපාසක මහත්තයා දැන් හරි අපි ආයි පන්සිල් ගමුකෝ කියලා දෙවෙනි පාරත් පන්සිල් දුන්නා කිව්වා. පන්සිල් දීලා කිව්වලු දැන් ඔබතුමා සිල්වත්. දැන් ඕවා හිතන්න එපා. දැන් ඕක හිතන්නකො කියලා දැන් හාමුදුරුවෝ ඉතින් දැන් පැයක් විතර වෙන කතාවක් පටන් ගත්තා කිව්වා. දැන් අරව අමතක කරන්න ඉතින් චුට්ටා වාඩි වෙලා ඉතින් රටේ දේශපාලන කතා කතා කර ටිකක් හිටියා කිව්වා. ඉඳලා වෙලාව බලලා කිව්වලු උපාසක මහත්තයා දැන් මං ඇවිල්ලා පැය දෙකක් විතර වුණානේ. වෙලාව ගියා දැවුනෙත් නැහැ. මං ගිහින් එන්නම් කිව්වලු. අනේ හාමුදුරනේ දාලා යන්න එපා කියලා දැන් ආයි සිවුරේ එල්ලුණාලු. දැන් ආයි යන්නනවලු. ඊට පස්සේ හාමුදුරු කිව්වා මොකද මේ උපාසක මහත්තයා ලැජ්ජ නැද්ද? අනේ හාමුදුරනේ මට මතක් වෙනවා කිව්වා. දැන් ආයි අර කලින් වගේමලු. ඊට පස්සේ කිව්වලු මොනවද උපාසක මහත්තයා මේ කොච්චර පින් කරාද ඔබතුමා? හරි මං තව ටිකක් ඉන්නම් කියලා වෙලාව බලලා අනේ හාමුදුරුවෝ හිටියා කිව්වා. දැන් 11යි 10යි කිව්වා. වෙලාව බලලා කිව්වලු අනේ මේ උපාසක මහත්තයා මං උදේ දානෙත් නැතුව මේ ආවේ කිව්වා. දැන් 11යි 10යි. දැන් නොගියොත් මට දවල් දානෙ ටිකක් නැති වෙනවා කිව්වා. ඊට පස්සේ දැන් ආයි අතේ එල්ලිලා අඬනවලු. අඬලා කිව්වලු අනේ හාමුදුරනේ අදවත් බැයි දැහුවලු මගේ ළඟට වෙලා ඉන්න. දානි නැතුව. ඊට පස්සේ
මේ මොකද මේ කියලා බලලා දැන් ඉතින් හාමුදුරු කීවලු ඒ උපාසක මහත්තයා මේ පොඩි ළමයි වගේ හැසිරෙන්න එපා කොච්චර පිං කරාද කොච්චර උපාසක මහත්තයා මේ සිංහෙක් වගේ හිටපු මිනිස්සයනේ ඕන දෙයක් තියෙනවා නම් කියන්න කියලා. දැන් ඉතින් අඬලා ඊට පස්සේ කිව්වලු හාමුදුරුවෝ මට සමාව දෙනවද කියලා. අනේ උපාසක මහත්තයා ඕන දෙයක් කියන්න සමාව දෙන්නම් කියලා. ඊට පස්සේ මෙන්න වැඩේ වැම ඇරුවා කිව්වා. බැලින්නම් ධර්මශාලාවට එකතු කරපු එකටත් දීලා වැඩේ. චෛත්‍යනුත් ගහලා. කටින පින්කම් වලට සල්ලි එකතු කරලා ඒවටත් වැඩේ දීලා. දැන් මේවා තමයි මැරෙන්න යනකොට මතක් වෙන්නේ. බලන්න මේවා හිතට එනකොට දැන් මේක හාමුදුරන්ට කියා ගන්න බෑ. මේක මතක් වෙනවා චිත්‍රපටිය වගේ පේනවා. ඉතින් හාමුදුරුවෝ කිව්වා ඉතින් ආණ්ඩා මේවා මෑරුවා කිව්වා. ඉතින් හාමුදුරුවෝ අහගෙන ඉඳලා කිව්වලු උපාසක මහත්තයා අපි කවුරුත් ඉතින් මේ පෘථග්ජන මිනිස් මොන හිත හදන්න ඉපෑ දැන් මැරෙන්න යන මිනිස්සයනේ. අපි ඉතින් කවුරුත් පෘථග්ජන මිනිස්සුනේ කාගෙන්ද වැරදි නොවෙන්නේ. හරි උපාසක මහත්තයා දැන් ඔබතුමා ඔක කියලා දැන් හිත හදාගත්තනේ. දැන් එහෙනම් අපි ආයි පන්සිල් ගමු කියලා තව සැරයක් පන්සිල් දුන්නා. පන්සිල් දීලා කිව්වලු දැන් ඔබතුමා සිල්වන්තයි. දැන් ඔව හිතන්න එපා මං සමාව දුන්නානේ කියලා අනේ පිරිත් ටිකකුත් කියලා පිරිත් නූලක් ගැට ගහලා ආවා කියෝ. එනකොට ආයි පොඩි ළමෙක් වගේ ඇඬුවා කිව්වා අනේ දාලා යන්න එපා කියලා. දැන් බලන්න මේවා මතක් වෙන හැටිනේ. සමහර වෙලාවට අකුසල් කරනකොට මිනිස්සුන්ට එතකොට හිතෙන්නේ නැහැ. ඕවා මොනවද ඕවා ගානක් නෑ කියලා හිතනවා. හැබැයි Taman ලෙඩ වුණාම එක තැන් වුණාම මරණාසන්න වුණාම තමන්ගේ හිත ඒවා චිත්‍රපටි වගේ තමන්ගේම හිතට ගලාගෙන ඇවිල්ලා හිතට වද දෙනවා. ඔබ මේ වගේ පව් වැඩ කරා, ඔබ මේ වගේ පව් වැඩ කරා, ඔබ මේ වගේ එකෙක් කියලා අර ඔක්කොම හිතට ගලනවා. අන්ත අසරණයි ඊට පස්සේ මරණ මංචකේ. ඒ නිසා සුගති යන්න නම් පළවෙනි එක සද්ධාව. දෙවෙනි එක තමයි සිල්වත්කම. හිතට ඒකඟව සීල රකින්න. අපිට ලෝකයා හදන්න බෑ. ලෝකයාම දුස්සීල වුණත් අපිට කරන්න දෙයක් නැහැ. තමන් හැදෙන්න. ඒ නිසා තමන් ධර්මයේ දියුණු කරගත්තොත් තමන්ට ප්‍රතිඵල කරා යන්න පුළුවන්. තුන්වෙනි එක බුදුහාමුදුර මහා නාම ශාක්‍ය කුමාරයාට පෙන්වුවා මහා නාමය ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් සුගතියක යන්න නම් සුතවත් භාවයෙන් දහම් දැනුම ඇති කරගන්න කියනවා. දහම් දැනුම ඒකට බණ අහන්න ඕන. බණ පොත්පත් කියවන්න. ධර්මයට ආස කරන්න. බණ අහන්න. දැන් ඉස්සර වගේ නෙමෙයි කොච්චර බණ යනවදනේ. එතකොට බණ දැන් මේ නාලිකාවෙත් උදේත් බණක් යනවා. කලම්බු ටෙලිවිෂන් එකේ උදේත් යනවා ධර්ම දේශනාවක් 7-8 වගේ. ඊට පස්සේ 2 ඉඳන් රෑ 9 වෙනකම්ම ධර්ම දේශනා ධර්ම සාකච්ඡා බණම යනවා. රෑටත් තියෙනවා ධර්ම සාකච්ඡා. ඒ නිසා බණ අහනවා නම් ඕන තරම් අද බණ පොත්ද කැසට්ද CD ද සංගරාද කොච්චර තියෙනවද? දැන් අපේ ආච්චිලා සීයලාට ඉස්සර මෙහෙම බණ අහන්න තිබ්බද? අවුරුදු 20කට එහා හිතන්න. 20කුත් නෑ දැන් මේ අවුරුදු 12ක් 13ක් තිස්සේ මේ. ওই සම්බුද්ධත්ව ජයන්තියෙන් පස්සේ තමයි මේ ප්‍රබෝධය ආවේ. ඉස්සර ওই රජයේ ගුවන් විදුලියක යන්තම් පොයේ දවසේ බණක් ගියා එච්චරයි. බණ නෑ. මාධ්‍යවල බණ කියන්න දෙන්නේ නෑ. පොයේ දවසට විතරයි යන්තම් බණක් කියන්න හාමුදුර කෙනෙකුට අවස්ථාවක් දෙන්නේ. අද එහෙම නෙමෙයි. අද ගොඩාක් ධර්මය අහන්න අවස්ථාව තියෙනවා. ඉස්සර අපේ ආච්චිලා සීයලා බණක් හැටියට පොතක් හරි අතේ තිබ්බනම් තිබ්බේ පිරිත් පොතයි ජාතක පොතයි ඕවා විතරයි. බණ පොත් නෑ ඉස්සර. අද කැසට්ද CDද සංගරාද ඕන තරම් ධර්මයේ තියෙනවා. ඒ නිසා බණ අහන්න ආස කරන්න. ධම්ම කාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභව කියන. ධර්මයට ආසාවක් ඇති කරගන්න. ධර්මයට කැමැත්තක් ඇති කරගන්න. ආසාවෙන් බණ අහන්න. ඔබටම තීරේ අවුරුද්දක් දෙකක් යනකොට දවසකට එක බණක් අහන්න. පැය 24ම බණ අහගෙන ඉන්න බෑනේ. එක බණක් අහන්න වාඩි වෙලා සද්ධාවෙන් ගෞරවයෙන්. ඔබටම තීරේ කාලයක් යනකොට හොඳට ධර්මයේ පිහිටනවා. හැබැයි බණ අහනකොට උවමනාවෙන් බණ අහන්න. දැන් අපි හිතමු දැන් ඔබ ආව මේ මැදිරියට ආව. හැවිල්ලා මෙතන ඉඳන් මෙහෙම වාඩි වෙලා හරි බණ ටික හොඳට අහගෙන ඉන්නවන්නේ. ගෙවල් වල ඇත්තට මෙහෙම අහන්න පුළුවන්ද? අමාරුයි ගොඩක් වෙලාවට. හැබැයි පුරුදු වෙන්න එක බණක් හරි අහන්න. අපිට පැය 24ම බණ අහන්න බෑ. ගෙවල් වල වැඩ තියෙනවා, දරුවන්ගේ වැඩ තියෙනවා, රාසාවල් තියෙනවා, උයන්න පියන්න තියෙනවා. හැබැයි එක බණක් හරි වාඩි වෙලා අහන්න. බොහෝ වෙලාවට වෙන්නේ බණ අහන්න පටන් ගත්තට ඒ අර හුනියම තියෙන ෆෝන් එකනේ. බණ යනකොටම කෝල් එකක් එනවා. ඒක කනේ තියාගෙන නැකිట్లా යනවා. ඊට පස්සේ බණ නෑ භාගයක් ඉවරයි එතකොට.
හිතේ ස්වභාවය තමයි හිත නිතර අර ඒ ඉන්න පරිසරයත් එක්ක වෙන අරමුණු වලට යනවා. බන අහගෙන ඉන්නකොට නිකම් මතක් වෙනවා රෙදි ටික වැලේ. ඊට පස්සේ නැකිලා යනවා ගිහිල්ලා රෙදි ටික වේලිලාද කියලා හරි බලනවා. බලනකොට මොකෙක් හරි එහා පැත්තේ ඉඳලා ආකේ කියලා පටන් ගන්නවා විස්තරේ. ඊට පස්සේ ඉතින් වටේ විස්තරයි, ගමේ විස්තරයි, හැලී ඕවා කතා කරලා ඉවරනකොට එනකොට බන නෑ අනේ ඉවරයි. ඔහොම නැද්ද වෙන්නේ? එහෙම තමයි ගෙවල් වල බන තිබුණාට බන අහන්න වෙලාවක් නෑ. නිකන් ටීවී එකේ බන යනවා. පුටු තියෙනවා ඇත්තට. ටික ටික කෑල්ල කෑල්ල ඇහෙන්නේ. හරි පිළිවෙලකට වාඩි වෙලා බනක් අහන්න විදිහක් නෑ. එක්ක මොකක් හරි එන හුරේ කවුරු හරි මේ වෙලාවට බන අහනකොට ගෙදරට හරි පාත් වෙනවා. ඒ වගේ ඒ නිසා එක බණක් හරි අහන්න. දැන් ඔය ටෙලි නාට්‍ය බලනකොට ඇවිද ඇවිද බලන්නේ. නෑනේ වාඩි වෙලා පුටුව තියලා ඊට කලින්ම ලෑස්ති වෙලා පුටුවටත් වැඳලා වාඩි වෙන්නේ සමහරු. කාලා අත හොදන්නේ නෑනේ සමහරු. ඇඟිල්ල ලේව කකා ඉන්නවා අත හොදන්න නැගිටින්න හිතෙන්නේ නෑ. ඒ වගේ බණ අහන්නකෝ. ඔබටම තේරෙයි ඒ වගේ ආසාවකින් බණ ඇහුවොත් අවුරුද්දක් දෙකක් යනකොට කොච්චර දහම් දැනුමක් ඇති වෙනවද කියලා. ධර්මයට ආස කරන්න. කාලයක් යනකොට හොඳ දහම් දැනුමක් ඇති වෙනවා. සුගති යන්න නම් සුතවත් භාවය හොඳ දහම් දැනුමක් ඇති කර. ධර්මයේ දන්න කෙනා රවට්ටන්න බෑ. මුලා කරන්න බෑ. එයා දන්නවා සම්මා දිට්ඨියක් දන්නවා මිත්‍යා දෘෂ්ටියක් දන්නවා. ධර්මයක් දන්නවා අධර්මයක් දන්නවා. එයාට බොරුවක් කීවත් ධර්මයේ දන්නේ නැති කෙනාට රවට්ටන්න පුළුවන්. මෙන්න මේක බුදුහාමුදුරුවෝ කීවේ මේකත් ධර්මයේ තමයි කී අධර්මයට අහු වෙනවා මිනිස්සු. හැබැයි ධර්මයේ දන්න කෙනා රවට්ටන්න බෑ. ඒ නිසා හොඳ දහම් දැනුමක් ඇති කරගන්න. ඊළඟ එක තමයි ත්‍යාග සම්පatti අතහැරීම. අර මහා නාම ශාක්‍ය කුමාරයාට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහා නාම ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණා සුගති යන්න නම් ත්‍යාග සම්පත්තියත් පුරුදු කරන්න කියන. අතහරින්න, දන් දෙන්න. මසුරුකම ලෝභකම දුරු කරලා ටික ටික හරි ජීවිතේ පින් කරන්න දක්ෂ වෙන්න කියන. අතහැරීම පුරුදු කරගන්න. ඒ අතහැරීම තුළ ජීවිතේ අපිට බුදුහාඳුර පෙන්න මහණෙනි දානයක වටිනාකම පිනක වටිනාකම මේ ලෝකෙ මිනිස්සු බුදු කෙනෙක් තරම් දන්නවනම් කොච්චර බඩකින්න හිටියත් Taman කන බත්පතෙන් කොටසක් හරි සතෙකුට හරි නිතර දන් දෙනවා කියලා. අපිට මේ ලොකු දාන පින්කම් සාංගික පින්කම් දවස ගානේ කරන්න බැරි වෙයි. දවස ගානේ සතයක් වියදම් නොකර පින් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නේ උයා පිහාගත් ඉඳුල් භාජනයේ හොදලා විසි කරත් මේ ඉඳුල් වතුර ටික මහ පොළවේ ඉන්න ප්‍රාණියෙකුට ආහාරයක් වේවා කියලා හිතන්න කියනවා. ඒකත් දානමය පිනක්. පින රැස් වෙන්නේ චේතනාවේ. දාන භාජනයකවත් දෙන දේවල් වලවත් නෙමෙයි චේතනාවේ. සමහර වෙලාවට අපි ගමු දැන් ඔය බුද්ධ දේශනාවල තියෙනවා බුදුහාමුදුරුවෝ අභිධර්ම දේශනාව කරන්න දෙව්ලොවට වැඩම කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා සක්‍ර දෙවියන්ගේ පණ්ඩු කම්බල සෛලාසනයේ මත වැඩ හිටියා. එතනදී අංකුර කියලා දේවතාවෙක් ඉස්සරහින් ඇවිල්ලා ආසාවෙන් බණ අහන්න වාඩි වුණා. ඉස්සරහින් ඔක්කොටම කලින් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ඉස්සරහින් වාඩි වුණා. බණ අහන්න. එතකොට දැන් දිව්‍ය ලෝක වලින් දසදහසක් ලෝක ධාතු වලින් දෙවියන් බ්‍රහ්මයන් බණ අහන්න එනකොට ඒ මහේශාක්‍ය පිං ඇති දෙවිවරු එනකොට ඉබේම ඒ අය පස්සට යනවා. අනික් දෙවිවරු ආසාවෙන් ඉස්සරහා හිටියත් පිං ඇති දෙවිවරු එනකොට ඒ අයට ඉස්සරහා ඉඩ දීලා පස්සට යනවා. මෙහෙම පස්සෙන් පස්සට ගිහිල්ලා දෙවිවරු එනකොට යොදුන් 16ක් තරම් ඈතට යවුණා කියන. එතකොට බුදුරජාණන් වහන්සේ බණ පටන් ගන්න කලින් ඉස්සරහා ඉන්නවා ඉන්දක කියලා දේවතාවයි. ඉන්දක දේවතාවා ඉස්සරහින්ම ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අහනවා බණ පටන් ගන්න කලින් අහනවා අංකුර ඔබ පෙර සසරේ බොහෝ දම් පින්කම් කරලා දන් වැටවල් පවත්වපු කෙනෙක්. හැබැයි ඔබට අද ඉස්සරහින්ම හිටියත් ඈතට ගිහිලා යුදුන් 16ක් ඈත ඉඳන් ඔබට බණ අහන්න උනේ. මේ ඉදිරියේ ඉන්න ඉන්දක දේවතාව එක බත් හැන්දයි කියන පූජා කරේ. ඒකට හේතුව තමයි ඉන්දක දේවතාව බුද්ධ ශාසනයක් තුල බුද්ධ ශාසනයේ පවතිනකොට ආර්යයන් වහන්සේ නමකට බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරනවා කියන අදහසින් දානි හැන්දක් පූජා කරා. ඒක මහත්ඵලයි මහානිසංසයි කියලා.
හැබැයි අර ඉන්දක දේවතාව මේ අංකුර කියන දේවතාවා මහා දන් වැටවල් පවත්තලා තියෙනවා. දුගී මගේ යාචකයන්ට අසරණයන්. ඒවා පින් තමයි ඒකෙන් තමයි දිව්‍ය ලෝකෙ ඉපදුනේ. හැබැයි ඒ කාලෙත් බුද්ධ ශූන්‍ය කාලයක් කියන. තමන්ගේ දානේ මහත්ඵල මහානිසංස කරගන්න ආර්යයන් වහන්සේ නමක් හිටියේ නෑ කියනවා ඒ කාලේ. ඔක්කොම ඉඳලා තියෙන අසරණ මිනිස්සු, දුප්පත් මිනිස්සු හිඟන්නෝ ඒ මිනිස්සුන්ටම තමයි කියන මහා දන් වැටවල් පැවැත්වුවේ. ඒ පිනෙන් සුගතිය ගියා. හැබැයි ඊට වඩා පිනක් බුද්ධ ශාසනයක් තුල එක බත් හැන්දක් පූජා කරත් සම්මාදිට්ඨියේ පිහිටපු රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරපු හෝ ප්‍රහාණය කරන්න මහන්සි ගන්න ශ්‍රාවකයන්ට සංඝයාට දන් දෙනවා කියන චේතනාවෙන් බුදුහාමුදුරු අරමුණු කරගෙන දානි හැන්දක් බෙදපු පින අර සියල්ලට වැඩිය බලවත් කියන. ඒ නිසා ඒ දේවතාවා එක බත් හැන්ද පූජා කරා බුද්ධ ශාසනයේ අනෙක් සියලු පිනට වැඩිය බලවත් වුණා. ඒ නිසා අපිට මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ ගොඩාක් පින් කරගන්න පුළුවන්. ඊළඟට මතක තියාගන්න දැන් අපි ගමු අපිට පින් කරන්න විදිහක් නැහැ කියලා. කෙනෙක් කරන පිනක් අනුමෝදන් වෙන්නත් පුළුවන්. පින බුදුහාඳුර පෙන්වන්නේ පත්ති දාන පත්තානුමෝදනා. පින් දීමත් පිනක්. අපි පිනක් කළත් කෙනෙකුට පින් අනුමෝදන් කරනවානේ. ඒත් මෛත්‍රිය. මෛත්‍රියෙන් තමයි පින රැස් වෙන්නේ. අපි ඥාතීන්ට පින් දෙනවා. තව කාට හරි කියනවා අනේ අපි මෙහෙම පිනක් කරා ඔයත් අනුමෝදන් වෙන්න. අපි මෙහෙම බොහොම ලස්සන පිනක් කරා ඔයත්ටත් අපි අනුමෝදන් කරනවා. එතකොට අපි කරපු පිනත් තව කෙනෙකුට අනුමෝදන් කරද්දිත් අපේ පිනම බලවත් වෙනවා කියනවා. පින අඩු වෙනව නෙවෙයි පින බලවත් වෙනවා. ඊළඟට කවුරු හරි කරපු පිනක් අපිට හදවතින් අනුමෝදන් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් කවුරු හරි අපිට ඇවිල්ලා කියනවා මං අනුරාධපුරේ ගියා. අනේ අපි ජයශ්‍රී මහ බෝධියට බොහොම ලස්සන කිරි ආහාර පූජාවක් කරා. අපි කප්රුකක් පූජා කරා රුවන්වැලි සෑයට. දැන් ඒ කෙනෙක් කරපු පින්කම් කියනකොට අපිට ඒක හදවතින්ම අනුමෝදන් වෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. අපි කියනවා අනේ සාදු කොච්චර දෙයක්ද මාත් ඒ පින අනුමෝදන් වෙනවා කියලා හදවතින්ම අපිට ඒ පින අනුමෝදන් වෙන්න පුළුවන්. එතකොට කෙනෙක් කරන පින් අනුමෝදන් වීම පත්තානුමෝදනා. ඒකත් පින වැඩෙන දෙයක්. ඒකට තියෙන්න ඕනේ ඉරිසියාවක් කුහකකමක් නැති හිතක් තියෙන්න ඕනේ. දැන් කෙනෙක් පින්කම් කරනකොට අපිට හිත ඇතුලින් ඉරිසියාවක් ආවොත් අපි සමහරුන්ට එහෙම කියනකොට නිකන් බොරුවට හොඳයි හරි කියන. හැබැයි හිත ඇතුලෙන් හිතනවා මුම් මේ ඇවිද පින්කම් කරනවා අපිට කරගන්න විදියක් නැහැ නේ කියලා හිත ඇතුලෙන් ඒකට ඉරිසියාවක් ඇති වුණොත් එයාට ඒ පින අනුමෝදන් වෙන්න බෑ. එතකොට පිනක් අනුමෝදන් වෙන්න නම් අර නිර්හංකාර කරුණාව මෛත්‍රිය තියෙන කෙනෙක් පින් කරනවා දැකලා සතුටු වෙන මුදිතාව ඒකට කියන්නේ. කෙනෙක්ගේ දියුණුවේදී හිත සතුටු වෙන ගතිය. අනේ සාදු කොච්චර දෙයක්ද කියලා. එහෙම හිතක් තියෙනකොට අපිට කෙනෙක් කරන පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඊළඟට සතයක් වියදම් කරන්නේ නැතුව දවස ගානේ පින් කරගන්නත් පුළුවන්. ඒකටත් බුදුහාඳුරෝ පෙන්නවා මහණෙනි උයා පිහාගත්ත ඉඳුල් භාජනයක් හොදලා විසි කරත් හිතන්න කීවා මේ ඉඳුල් වතුර ටික මහ පොළොවේ ඉන්න ප්‍රාණියෙකුට හරි ආහාරයක් වේවා. ඒකත් දානමය පිනක් කියන. ඉඳුල් වතුර ආහාර කරගන්න සතු නැද්ද? කන බත් පතෙන් එක කොටසක් හරි සතෙකුට කුසගින්නේ ඉන්න සතෙකුට දන් දුන්නොත් ආත්ම 100ක් ආනිසංස ලැබෙනවා කියන. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න ලොකු දේවල් කරන්න බැරි ටික හරි දවස ගානේ තමන්ගේ ශක්ති පමණින් පින් කරන්න. ඊළඟට බුදුහාමුදුරුවෝ මහා නාම ශාක්‍ය කුමාරයාට පෙන්වුවා මහා නාමය කවදා කොතන කොයි මොහොතේ මරුණා සුගතිය යන්න පස්වෙනි එක තමයි ප්‍රඥාව. ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න වැටහීම. අපි මේ අහන ධර්මයේ ගැඹුරු ධර්ම කාරණා අහලා මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි. ඒ ධර්ම කරුණු තමා තුළින් විමසලා බලන්න කියන. ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය දෙන්න කියලා. තමාගේ ඇහැ තුළින් බලනවා ඇත්තටම මගේ ඇහැ අනිත්‍යද? මේක ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා, තුවාල හැදෙනවා, කුණු වෙලා යනවා, මැරී යනවා. ඇත්ත නේනම් කියලා අර ගැඹුරු ධර්ම කාරණා තමා තුළින් විමසලා බලනවා. ඒකට කියන යෝනිසෝ මනසිකාරය දෙන්න. ඔන්න ඔය කරුණු පහ සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඔවට කියන්නේ සීක බල. බුදුහාඳුරන මහා නාම ශාක්‍ය කුමාරයාට පෙන්වුවා මහා නාම ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඔබට සුගතිය උපදින්න නම් ඔන්න ඔය කරුණු පහ දියුණු කරගන්න කියන. මේ කරුණු පහ වැඩෙන්න තමන්ට විශ්වාසයක් උපදිනවා මා තුල හොඳ සද්ධාාවක් තියෙනවා. මං හොඳට සීල් රකින්න කෙනෙක්.
මං හොඳට පින් කරගත්ත කෙනෙක්, මං නිතර බණ අහන කෙනෙක්, මං හොඳට ධර්මයේ දියුණු කරගත්තා, මම නම් දැන් මැරුණා සුගතිය කියලා තමන්ට තමන් ගැන විශ්වාසයක් උපදින. අන්නේ විශ්වාසය ඇති කරගෙන ජීවත් වෙන්න. මොකද අපි මේ පෘථග්ජන ජීවිතය තුළ මරණ මංචකයේ අකුසලයක් බලවත් වෙලා දුගතිය වැටෙන්න පුළුවන්. ඒ ආසන්න කර්මවල අනතුරක් තියෙනවා අපිට. අපි කවුරු සෝවාන් වෙලාම නම් අපිට බයක් නැහැ. ඒ නිසා ඔය අනතුර මරණාසන්න මොහොතේ දුගතියක වැටෙන්න තියෙන අනතුරෙන් බේරෙන්න තියෙන ප්‍රධානම දේ තමයි මෙන්න මේ කරුණු පහ නිතර පුරුදු කරන්න. සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව. එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමනම් පින්වතුනි, ධර්ම ශ්‍රවණයෙන් අපි රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම රැකී ආරක්ෂාදී කටයුතු කරන මේ වැඩිහිටියන් ආදී සියලු දෙනාටම ඔබේ පවුලේ සුජීවත්ව ඉන්න සෑම සියලු දෙනෙක්ම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා. ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක්ම වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. කොහොම ඇඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.